ශබ්ද නගලා වේගවත් අප්පලසන්නාදයක සොම. හලෙලූයා. ආමෙන්. කී දෙනෙක් ප්‍රීතියෙන් ඉන්නවද දෙවිඳුන්ගේ පාමුල වේගවත් අප්පලසන්නාදයක සොවලා දෙවිඳුන්ගේ අභිමුඛත්වේ. ආමෙන්. උච්චරද ප්‍රීතියෙන් ඉන්නේ. උන්ට වේගවත් අප්පලසන්නාදයක සොම. හලෙලූයා. හොඳ සතියක්. හොඳ මං හිතනවා ප්‍රීතියෙන් ඇති කියලා ඉවරලා ස්වාමින් වහන්සේගේ පාමුල දේශපාලන සම්බන්ධවත් දෙවිඳුන්ගේ අභිමුඛත්වයේ පුදුමාකාර සතුටක් දැනෙන සතියක් වෙන්න ඇති දෙවියන් වහන්සේගේ පාමුල හොඳ ජනාධිපති කෙනෙක් ඔයගලන්ට හම්බුණා. එහෙමද කියන්න ඕන. නැත්තම් හොඳ ජනාධිපති කෙනෙක් අපිට හම්බුණා. දෙවියන් වහන්සේගේ අභිමුඛත්වයේ අපි විශ්වාස කරනවා උන්වහන්සේගෙන් නියම නොවන කිසිම දෙයක් සිද්ධ වෙන්නේ නැහැ කියලා. ආමෙන් කියමුද? හලෙලූයා. එක්කෙනෙක් යන්නත් එක්කෙනෙක් එන්නත් දෙවියන් වහන්සේගේ නියමයක් පැහැදිලිව තිබෙන්න ඕන. දෙවියන් වහන්සේගේ අභිමුඛත්වයේ වේගවත් අත්ප්‍රසන්නාදයක සුන් දෙවියන් වහන්සේගේ පාමුල. නැවත මම ඔයගලන්ට මතක් කරනවා ස්වාමින් වහන්සේගේ පාමුල ඔබ ආත්මය බලවත් කරනවා. දෙවියන් වහන්සේගේ අභිමුඛත්වයේ මොන රජයක් ආවත් රාජපක්ෂලාවත් වික්‍රමසිංහලාවත් මෛත්‍රීපාලලාවත් මොන පාලලාවත් අපි ਸਰව බලධාරී දෙවියන් වහන්සේ මොනම කාලෙකදීත් අපිව පෝෂණය කරන්න බලවන්තයි. ආමෙන්. මගේ දරුවනේ දේශපාලනය සම්බන්ධව මගේ ජීවිතය වෙනස් කරපු එකම එක වචනයක් දෙවියන් වහන්සේගේ අභිමුඛත්වයේ දානියෙල් පොතේ. මේ වචනේ කියනවා දානියෙල්ගේ කාරණාවල්. රජවරු 4 දෙනෙක්ගේ කාලයේදී දේ වචනේ කියනවා දානියෙල්ගේ කාරණාවල් සඵලවත් වුණායි කියලා ඉවරලා. ආමෙන් කියමුද? අපිට රජවරු කී දෙනෙක් විතර හම්බෙලා දිනවද? ස්වාමින් වහන්සේගේ පාමුල. මට මගේ වයසට ජේ.ආර් හම්බෙලා දිනවා. ප්‍රේමදාස ජනාධිපතිතුමා හම්බෙලා දිනවා. ඊට පස්සේ මාස ගානකට ඩී.බී කවුද? විජේතුංග හම්බෙලා දිනවා. ඊට පස්සේ චන්ද්‍රිකා බණ්ඩාරනායක මැතිණිය හම්බෙලා දිනවා. ඊට පස්සේ මහින්ද රාජපක්ෂ අපි දානිල් වලට අයිලා ඉන්නේ ගන්න නම් එහෙම එක මාස දෙක තුනකටත් අපිට ජනාධිපතිවරු වත් වෙනවානේ. ඒ නිසා වැඩ බලන වෙනම වැඩ කරන වෙනම. ඒ නිසා අපේ ලංකාවේ අපි හරි විශේෂයි. දානියල් පොතේ ඊළඟට අපේ පොතකුත් ලියයි වෙනම. ආමෙන්. ඕනම කාලෙකදී අපේ දෙවියන් වහන්සේ බලවන්තයි. අපි උසස් කරලා තවන්න. කී දෙනෙකුට මේක දැඩිව විශ්වාස කරන්න පුළුවන්ද? වේගවත් ශබ්ද නගලා වේගවත් අත්පොළසන්නාදයක සුව. යම් කරුණාවක් 100%ක යම් කරුණාවක් මේ ඒ කියන්නේ ලොකු මිනිස්යන්ට යහපතක් නෙමේ. යම් කරුණාවක් මේ 10 වෙනි මාසෙදි තමයි ලැබෙන්නේ. ඒක එළිදරව්වා. මේ 8 9 භයංකාරම වේ. දෙවියන් වහන්සේගේ පාමුල. ඒ නිසා යාඥා කරන්න. මිනිස්සු මැරෙන්න යන්නේ ලෙඩ හැදිලා නෙමේ. මිනිස්සු මැරෙන්න යන්නේ මානසිකව වැටලා. දිවිනසා ගැනීම බහුලව දකින්න පුළුවන් වෙයි. මිනිමෙරුම් බහුලව දකින්න පුළුවන් වෙයි. අපි දකිනවා රාජ්‍ය ආයතන වල ඉන්න අයට පවා ගහනවා. අපි දකිනවා දෙවියන් වහන්සේගේ අභිමුඛ තභාග්‍ය මරණයක් වුණා. ඒ රේල්වේ එකේ හිටපු ඒ මහත්යෙකුට ගහලා කෝච්චියෙන් වැටිලා. ඒ වගේ අභාග්‍ය සම්පන්න දේවල් අපි දකිනවා ස්වාමින් වහන්සේගේ අභිමුඛත්වයේ. ඔබේ මනසට ඔබේ ඔළුවට එන්න ඕන මේ කාලය සම්බන්ධව තියෙන දැක්මක් නෙමේ. දෙවියන් වහන්සේගේ වචනේ සම්බන්ධව දැක්මක් තමයි ඔබේ ඔළුවට එන්න ඕන දෙවියන් වහන්සේගේ පාමුල. එහෙම මේ වචනේ විශ්වාස කළොත් මේ වචනේ ලියා තිබෙන ලෙස ඔබ දෙවියන් වහන්සේ උසස් කරන්නට බලවන්තයි. ශබ්ද නගර දෑත් ඔසවලා වේගවත් කෑගාලා ආමෙන් කියමු. ආමෙන්. හලෙලූයා. ඒ නිසා කවුද පත්තුනේ කවුද අස්සුනේ මේකක්වත් අපිට අදාළ නැහැ. අපේ කාරණා දෙවියන් වහන්සේ සඵලවත් කරන්නට යනවා. ආමෙන්. අපි හදන්න ගත්තු එකක්වත් නවතින්න යන්නේ නැහැ. අපි ගොඩනගන එකක්වත් නවතින්න යන්නේ නැහැ. ස්වාමින් වහන්සේ අපිව පහලින් නොවේ අති විශේෂ ලෙස අපි ඉහළින් තමා තබන්න යන්නේ. ශබ්ද නගලා වේගවත් ශබ්ද නගලා
කෑ ගාලා ආමෙන් කියමුද අපි? හලෙලූයා. හොඳයි මගේ දරුවනේ, දෙවියන් වහන්සේ බලවන්තයි. උනන්දුවෙන් ඉන්න, ඇදහිල්ලෙන් ඉන්න. ඇදහිල්ල තියෙන කෙනා බලවත් දේ දකින්න යනවා. මුදල් තියෙන කෙනා මේ පොළවේ රජකම් කරනවා වගේ. මුදල් තියෙන කෙනා මේ පොළවේ ආණ්ඩු කරනවා වගේ. පෙට්‍රල් ලීටර 2500 3000ට අරගෙනත් සමහර අය වාහනේ ලෙව්වා. ස්වාමින් වහන්සේගේ පාමුල. අපි 500ට ගන්නත් පොඩ්ඩක් අප්සෙට් යනවා. නේ? අමිලට ගෝල් දාලා අහනවා අමිල පෙට්‍රල් කීයද? කෙලින්ම 2000ට දිනනවා වාස්ට් කියපුවම රුපියල් 800ට විතර නැද්ද ගානවා. අපේ හැටියෙම. නමුත් රුපියල් 3000ට පෙට්‍රල් ගහලා දුවපු අපේ රටේ මිනිස්සු ඉන්නවා ස්වාමින් වහන්සේගේ අභිමුඛත්වයේ. එහෙනම් මුදල නෙමේ ප්‍රශ්නේ. ස්වාමින් වහන්සේගේ අභිමුඛත්වයේ සඵලත්වයේ. ඇදහිල්ල තියෙන මිනිස්සු ආත්මික ජීවිතේ සඵලවත් ඔව් කැමති දේ කරනවා. ඔව් ආණ්ඩු කරනවා. ඔබට ඇදහිල්ල තියෙනවා නම් දෑත් ඔසවලා විශ්වාසයෙන් කියන්නේ මම ආණ්ඩු කරන්න යනවා. කී දෙනෙක් ආමෙන් කියනවද? ආමෙන්. මගේ දරුවනේ ඇදහිල්ල ඔබ තුල එන්න ඕන දෙවියන් වහන්සේගේ පාමුල. ඔබ විශ්වාස කරන තැනන් වහන්සේ ඊයේත් අදත් හෙටත් ජීවමානව සිටිනවා දෙවියන් වහන්සේගේ පාමුල. පාන් රාත්වල 3:50ට දීපු ආණ්ඩුවෙත් අපේ දෙවියන් වහන්සේමයි. දැන් කීයද මන්ද 200ටවත් යනවද මන් දන්නේ පාන් රාත්වල. ආමෙන්. හලෙලූයා. වර්තමානයේ 200ට ගියත් 500ට ගියත් අපේ දෙවියන් වහන්සේ ජීවමානයි. වේගවත් අත්පොළසන්නාදයක් සුවන්ත. හලෙලූයා. මගේ දරුවනේ විශේෂ දෙයක්, විශේෂ කාරණා 4ක් දෙවියන් වහන්සේගේ පාමුල මම ඔයගලන්ට කියලා දෙන්න කැමති. මේ කාලයට හරි වටිනවා ස්වාමින් වහන්සේගේ අභිමුඛත. ඒ තමයි අපේ ඇදහිල්ලේ පිය වූ ආබ්‍රාම්ගේ ඇදහිල්ලේ රහස් 4ක්. ආමෙන්. ඔබට නිකන් හෙඩ්ලයින් එකක් වගේ විශේෂයෙන් ලියා ගන්න ඕන නම් ආබ්‍රාම්ගේ ඇදහිල්ලේ රහස් 4ක්. ආමෙන් කිමුද? ආබ්‍රාම දෙවියන් වහන්සේ බිම්ම අඟලක්වත් උට අයිති නැතුව ඉද්දී ස්වාමින් වහන්සේ කැඳවලා ආබ්‍රාම්ට කියනවා මම ඔබ පෙන්නන දේශයට ඵලයන් මං ඔබ මහාචාතියක් කරනවායි කියලා ඉවරලා. ආමෙන් කිමුද? අපි හැම කෙනෙක්ම කැඳවපු තැනන් වහන්සේ අන්තිම වෙනකම්ම විශ්වාසවන්තව හිටියා මගේ දරුවනේ. ඔබ කැඳවපු තැනන් වහන්සේ ඔබට පොරොන්දු වෙච්ච දේ ඉෂ්ට කරන්නට අන්තිම දක්වා ඔබත් එක්ක ඉන්න හොඳට දෑත් ඔසවලා වේගවත් අත්පොළසන්නාදයක් ශබ්ද නගලා ආමෙන් කියන්නේ. ආමෙන්. හලෙලූයා. මේ රහස් 4 අපි අල්ලගමු. දෙවියන් වහන්සේගේ පාමුල. මේක ඔබේ ජීවිතයේ මේ කාලේ ඉතාමත් වැදගත් වෙනවා ස්වාමින් වහන්සේගේ අභිමුඛත. අපි වචනයට හොඳින් අවනත වෙමු. ස්වාමින් වහන්සේගේ පාමුල වචනේ බලන්න හුම්කම් දෙන්න. සියලු වැඩ නවත්තන්න. ෆෝන් සයිලන්ස් දාගන්න. තව කෙනෙකුට බාධා නොවෙන්න. ස්වාමින් වහන්සේගේ පාමුල ඒක ඉතාමත් වැදගත් ස්වාමින් වහන්සේගේ අභිමුඛත්වයේ. හරි. රෝම පොතේ 4 වෙනි පරිච්ඡේදයේ අපි ස්වාමින් වහන්සේගේ පාමුල ඉස්සලාම කියවන්න යනවා. 17 ඉස්සලාම කියවමු. ඊට පස්සේ මේ රහස් 4ට අපි යන්න යනවා. රෝම පොතේ 4 වෙනි පරිච්ඡේදයේ ස්වාමින් වහන්සේගේ පාමුල මේ පාවුලුතුමා දෙවියන් වහන්සේගේ අභිමුඛත්වය හඳුන්වලා දෙනවා මේ ආබ්‍රාම්ගේ ඇදහිල්ල. ආබ්‍රාම්ගේ ඇදහිල්ල ආබ්‍රාම්ට පමණක් නෙමේ අපිටත් ඒකයි තියාමෙන් කිමුද? අපි හැම කෙනෙක්ම ආබ්‍රාම්ගේ සියලු ආශිර්වාද යේසුස් ක්‍රිස්තුස් වහන්සේව අපි අදහිම කරුණා කරන අපිට අයිති වෙලා තිබෙනවා. අපි ඒකේ අයිතිකාරයෝ. කී දෙනෙක් ආමෙන් කියනවද? වේගවත් අත්පොළසන්නාදයක් ඔසවන්න. අපි කෝටිපතියෙක් වෙන්න ඕනේ නැහැ. කෝටිපතියෙකුට දරුවෙක් වුණා නම් ඇති. කී දෙනෙක් කාමෙන් කී දෙනෙක් මාත් එක්ක ඉන්නවද? අපි අම්බ කරලා කෝටිපතියෙක් වෙන්න ඕනේ නැහැ. කෝටිපතියෙකුට දරුවෙක් වුණා නම් ඇති. ආබ්‍රාම්ගේ වස්තුව පොළොවේ දරන්න බැරුව ගියාලු. ඒකනේ ලොත්ගේ වැඩකාරයෝ ආබ්‍රාම්ගේ වැඩකාරයෝ රණ්ඩු කරගන්නේ. තියන්න ඉඩ නැතුව ගියා. ඉඩ මත නිසා ආබ්‍රාම්ගේ වැඩකාරයෝ ලොත්ගේ වැඩකාරයෝ ආරවුල ඇති වුණා.
මේ පොළව දරන්න බැරි තරම් ආශිර්වාද කරනවා කියලා කියන්නේ ඒ සියලු ආශිර්වාද වල අයිතිකාරයෝ අපි වේගවත් විශ්වාස කරන අයට එයාලේ පිළිදාස් වෙනවා. යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නාමයෙන් කෑ ගහලා ආමෙන් කියන්නේ. බයිබලයේ හේබ්‍රෝ පුතේ කියනවා හේබ්‍රෝ කතුරේ කියනවා පැහැදිලිවම ඒක ආබ්‍රාම්ට පමණක් නෙවෙයි අපිටත් ලියා තිබේ. ආමෙන් කියමුද? ඒක ආබ්‍රාම්ට විතරක් නෙමේ අපිටත් ඒකේ අයිතිකාරය හැටියට අපි ගැනත් ඒක ලියලා තිනවා. වේගවත් අත්පොළ සන්නාදයක සුවඳ. මගේ දරුවනේ ඔබ ගැන මම ගැන උන්වහන්සේ නියම කරන්නේ ආබ්‍රාම්ට එක්ක දරුවෙක්වත් නැතු වෙද්දී ඊසාක්වත් ලැබිලා නැතු වෙද්දී ආබ්‍රාම් කියන නාමයේ අර්ථයම ස්වාමින් වහන්සේගේ අභිමුඛත්වයේ වෙනස් කරලා ඔහුට ආබ්‍රාම් කියන නාමය ලැබුවා. ඒ නාමයේ අර්ථය ජාතීන්ගේ පියා. ආමෙන් කියමුද? ඒ කාලෙම උන්වහන්සේ ආබ්‍රාම්ගේ නාමය වෙනස් කරලා මේ අපේ ජාතියත් ආබ්‍රාම්ගේ වංශයට එකතු කරලා දෙවියන් වහන්සේ එක්කාසු කළා. වේගවත් ශබ්ද නගලා ආමෙන් කියන්නේ. ආමෙන්. හලලුයා. මගේ දරුවනේ මේ දකින්න එකක් ගැනවත් බය වෙන්න එපා. ඔබ බය වෙන්න ඕන එකම එක දෙයයි. ස්වාමින් වහන්සේගේ අභිමුඛත්වයේ සිටින්ට යක්ෂයා විසින් අපේ ඇදහිල්ල හොරකම් කරගන්න නැති වෙන්න. ඔබ ඇදහිල්ලෙන් ඉන්න. ඒ ගැන නිතරම සෝදිසි කරලා බලන්න. ස්වාමින් වහන්සේගේ පාමුල. ඇදහිල්ල තියෙනවා නම් ඕනම දෙයක් ඡය ගන්න ඔබට කරුණාව දෙවෙනවා. ආමෙන් කියමුද? හලලුයා. යේසුස් වහන්සේ දා ඒ අපස්මා රෝගී ඒ මීමස් රෝගී දරුවගේ පියාගෙන් ඇහුවා උඹට ඇදහිල්ල තියෙනවද? ආමෙන්. උඹට ඇදහිල්ල තියෙනවා නම් උඹට සියල්ල කරන්න පුළුවන්. ආමෙන්. ඒ කියන්නේ යක්ෂයාට ඕන ඇදහිල්ල නැති කරන්න. ඇදහිල්ල නැති වුණොත් තමයි සියල්ල නැතුව යන්නේ. මේ ඔක්කොම නැතුව ගියත් වටේ තියෙන ඔක්කොම හැමදේම අවුල් වුණා. දේශපාලනේ ඉඳන් සියලුම දේවල් අවුල් වුණා. යම් කෙනෙකුට ඇදහිල්ල තියෙනවා නම් ඒ මිනිස්සයා සියල්ල ලබා ගන්නට යනවා. කෑ ගාලා ආමෙන් කියමු. කී දෙනෙකුට විශ්වාස කරන්න පුළුවන්ද? මේ කාලේපයක් දෙවියන් වහන්සේ ඔබ ආලේප කරනවා. රජවරු වගේ වේගවත් අත්පොළ සන්නාදයක සුවඳ. අපි දෙවියන් වහන්සේට ස්තුති කරමුද? අද වෙනකම් මේ දැන් අද මේ ඉරුදින මේ හිටගෙන ඉන්න මේ තප්පර වෙනකම් මම දැනුවත් අපේ දේව සභාවේ කිසිම කෙනෙක් කාටවත් අතපෑවේ නැහැ. කන්න නැතුව මහා පාරවල මිනිස්සුන් වැටිලා යන කාලෙක දෙවියන් වහන්සේ ඔවුන්ගේ සෙනඟට ආශිර්වාද කරලා කෑ ගහලා ආමෙන් කියමු. හොඳට අත උස්සවලා වේගවත් අත්පොළ සන්නාදයක උස්සවලා ආමෙන්. මගේ දරුවනේ මේ වචනේ අපි කියවන්න යනවා. කවුරු උදව් කරන්න? චෙක් වන්. හරි. 17 මේක කියවලා අපි යමු ඉස්සලා. පොඩ වැඩි කරන්න අමිල. මයික් එක. මලාව් ජීවත් කරන්නා වූ ඊළඟට කියනවා නැති දේ. ආමෙන්. මොකද්ද කියන්නේ? නැති දේ ඇති දේෙන් සඳහන් කරන්නා වූ. හලලුයා. ආමෙන්. උන්වහන්සේගේ වචනයට මොනතරම් බලයක් තියෙනවද කියලා කියනවා නම් නැති දේ ඇති දේෙන් සඳහන් කරන්නා වූ ජීවමාන දෙවි කෙනෙක්වයි අපි අදහන්නේ. කෑ ගාලා ආමෙන් කියන්නේ. හලලුයා. මුළු ලෝකෙම අන්ධකාරයෙන් පිරීලා තියෙද්දි ස්වාමින් වහන්සේගේ අභිමුඛත්වයේ මගේ දරුවනේ උන්වහන්සේ ආලෝකය දැක්කා. අන්ධකාරයේ තිබුණේ ආලෝකය තිබුණේ නැහැ. අන්ධකාරය අයින් කරලා ආලෝකය ඇති කළේ නැහැ. ආලෝකය ඇති කළා අන්ධකාරය ඉබේටම අයින් වෙලා ගියා. වේගවත් අත්පොළ සන්නාදයක සුවඳ දෙවියන් වහන්සේගේ පාමුල. ආමෙන්. ඔබේ දුර්භික්ෂකම් අයින් කරලා උන්වහන්සේ ආශිර්වාද කරන්න යන්නේ නැහැ. ඒ දුර්භික්ෂකම් ඔක්කොම තියෙද්දි
ඒ ශාප පාප ඔක්කොම තියෙද්දි උන්වහන්සේට පුළුවන් ඔබට ආශිර්වාද කරන්නට අර දුර්භික්ෂකම් අර අයුතුකම් අර හිඟකම් අර දරිද්‍රකම් ඒ ණය ශාප සියලු රෝග ශාප යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ ආශිර්වාදේ නැති දේ ඇති දේෙන් ඔබ සලකන්න ඔබ සඵලවත් කියලා හිතන්න ස්වාමින් වහන්සේ සියල්ල වෙනස් කරන්න පොසත් වේගවත් අත්පොළ සන්නාදයක සෝ අපේ දෙවියන් වහන්සේ කොහොම දෙවි කෙනෙක් දන්නවද ඔබට කොහොම ඇදහිල්ලක් තියෙන්න ඕන දන්නවද නැති දේ ඇති දේමින් සලකන්න ඕන ඔබ ගයක් නැති කෙනා කුලියට ඉන්න කෙනා ඔබේ ආත්මික තලය ඔබගේ නිර්මාණය කරන්න හලෙලූයා මට පාර යන්නත් බැරි කල ගයක් තියා මට ඔළුව තියලා නිදාගන්න බැරි ණය ප්‍රශ්න ඉරගෙවල් වල ඉද්දී එතකොට තමයි මම විශ්වාස කළේ මං ගෙවල් 50000ක් හදනවා කියලා. මම පාස්ටර් කෙනෙකුට කිව්වම hina වුණා ඒ මිනිස්සයා. ඇයි මටම ප්‍රශ්න? හලෙලූයා. මාවම පොලිසියෙන් අල්ලන් යනවා. ප්‍රශ්න විසඳ ගන්න අපේ අක්කලා ළඟට දුවනවා, අරේට දුවනවා, මේට දුවනවා ගියේ නැති තැනක් නැහැ. නඩු ලං වෙන දවස් වලට මාර බන්ධනාගාරේ මතක් වෙනවා වත්තල උසාවියේ නඩුව දීද්දි මීගමුට 50000ක් ගෙවන්න ඕන මීගමු උසාවියේ නඩුව දීද්දි මීගමු බන්ධනාගාරේ මතක් වෙනවා ඒ අතර මතක් වෙනවා දෙවියන් වහන්සේ මට කියලා තිබෙනවා ඔබ ගෙවල් 50000ක් හදනවයි කියලා ඉවරලා ඒකත් මතක් වෙනවා වේගවත් අත්පොළ සන්නාදයක සවන්න අද නෙමේ එදාම නැති දේ ඇති දේෙන් සලකලා ඒ තුල ජීවත් වුණා මගේ දරුණුන් වහන්සේ පුදුම දෙවි කෙනෙක් ඒක ඇදහිල්ලයි කියලා ගණන් ගන්න ලැබුවා ආබ්‍රාම්ට එක දරුවෙක්වත් ඉරියේ නෑ. ඔබ මාත් ජාතියක් කරනවායි කිව්වා. ආබ්‍රාම්ට එක බිහිඟලක් තිබුණේ නෑ. මේ දේශේම උඹට දෙනවයි කියලා කිව්වා. දේශයක් එක මිනිස්සෙකුට දෙනවයි කියලා කිව්වා. ඔය ඇස් දෙකෙන් දැක්කේ නෑ. නමුත් ආත්මයෙන් විශ්වාස කළා. ඔව් විශ්වාස කළා නැති දේ ඇති දේ මේ නුන්වහන්සේ කියපු දේ කරලා ඉවරයි කියන එක විශ්වාස කළා. දෙවියන් වහන්සේක ධර්මිෂ්ඨකමක් කොට වේගවත් කෑ ගාලා මෙන් කියමු. පුදුම දෙවි කෙනෙක් උන්වහන්සේ හලෙලූයා මේ බලන්න මේ රහස් හතර අල්ලගන්න ස්වාමින් වහන්සේගේ පාමුල අපි කියවන්න යනවා දෙවියන් වහන්සේගේ අභිමුඛත් ඒ හතරවෙනි පරිච්ඡේදයේම ස්වාමින් වහන්සේගේ පාමුල අපි 18 වෙනි වචනය අපි කියවන්න යනවා නුඹේ වංශේ මෙසේ වන්නේ කියා තිබෙන ලෙස බෝ ජාතීන්ගේ පියාවන පිණිස බලාපොරොත්තු ආයි කියමු වචනය බලාපොරොත්තු වීමට ඉඩ නැති තැන හැම කෙනෙක්ම කියමුද අපි ඒ වචනේ ඔක්කොමලා කියවන්න කෑ ගාලා බලාපොරොත්තු වීමට ඉඩ නැති තැන කියන්න ආමෙන් කියමුද පළවෙනි රහස හලෙලූයා පළවෙනි රහස බලාපොරොත්තු වෙන්න ඉඩක් නැහැ හලෙලූයා බලාපොරොත්තු වෙන්න ඉඩක් නැති තැන කාටරි කවුරු එහෙම ඉන්නවද හිතන්නවත් බෑ මං මෙහෙම ඉඳලා දිනවා. දවසක් මම පාරේ යද්දි මම මේක අනන්තවත් කියලා ඇති. මට ණය කාලේ මං දැක්ක එක අම්ම කෙනෙක් දරුවෙක් වරගෙන ස්වාමින් වහන්සේ අපි මේ පිරියම් මුල්ලේ සිග්නල් කනුව ළඟ හිඟා කනවා. දරුවක් පොරෝගෙන ඒ අම්මත් ඔළුවේ ඒ රෙදි කෑල්ලක් දාගෙන අතපානවා මං ළඟටත් ආවා. ඉතින් මන් ළඟ රුපියල් 20ක් විතර දීලා රුපියල් 20ක් කියන්නේ ටිකක් වටිනා දෙයක්. දැන් නම් ගන්නෙ නෑ ඉංගන්නොත්. එච්චර අපි චොර වෙලා තර වෙලා අපේ ආර්ථිකය එච්චර වැඩිලා. හලෙලූයා. දැන් අපේ පොඩි එකා රුපියල් 200ක් දෙන්නේ නැත්නම් ගන්නෙ නෑ. ඔන්න වාණ්ඩ තත්ත්වේ. ආමෙන්. මම මේක දැක්කම මම හිතුවා මගේ ප්‍රශ්නත් එක්ක මගේ දරුවෝ මගේ භාර්යාවත් මහා පාරේ අතපායි කියලා ඉවරලා.
මම ඒක දැකලා බය වුණා. ඇයි මොන්නම මාවතක් නැහැ විසඳන්න. චරණය මොන්නම විදියකින්වත් ගෙවන්න බෑ. අද ණයක් ගෙවන්න කියලා හිතනකොට ඒ වගේ තුන් ගුණයක් ආයෙ ණය වෙනවා. චෙක් රිටර්න් වෙනවා, පොලිකාර වෙනවා, 32 දෙනෙකුට ණය දෙන්න තිබුණා. මොන මනුෂ්‍ය මට්ටමින් මොන්නම විදියකින්වත් විශ්වාස කරන්න මාවතක් නැහැ. හලෙලූයා. මගේ දරුවනේ ආබ්‍රාහම එවැනි මානසික මට්ටමක ඉද්දී බයිබලයේ වචනේ අපි හැම කෙනෙක්ම කියමු. හැම කෙනෙකුට මේක ඇදහිල්ලක් කොට ගණන් ගන්න ලැබේ. ස්වාමින් වහන්සේගේ අභිමුඛතේ බලාපොරොත්තුවක් කිවන්න බලාපොරොත්තු වීමට ඉඩ නැති තැන කී දෙනෙක් ආමෙන් කියනවද? කී දෙනෙක් දැන් මේ මින බලාපොරොත්තුට ඉඩ නැති තැන රෝගයක් වේවා, ආර්ථිකය වේවා, මොනම ප්‍රශ්නයක් වේවා, දැන් ඔබට බලාපොරොත්තු වෙන්න ඉඩ නැත්තම් දැන් විශ්වාස කරන්න උන්වහන්සේ සර්ව බලධාරී ජීවමාන දෙවියන් වහන්සේ උන්වහන්සේට පුළුවන් කියලා විශ්වාස කරලා වේගවත් අත්පොළ සන්නාදයක් සවන්න. ආමෙන්. පළවෙනිම කාරණාව මගේ දරුවනේ ඔබට උන්වහන්සේ කතා කරනවා. ඔබේ ප්‍රශ්නෙට විසඳුමක් නැහැ කියන තැනට මොනම මාවතක්වත් නැහැ කියන තැනට ඔබපත් වෙලා ඉන්නවද? බලාපොරොත්තුවක් නැද්ද? ආබ්‍රාහන්ට බලාපොරොත්තුවක් තිබුණේ නැහැ. වයස ගත්තත් එමයයි, කාලය ගත්තත් එමයයි, ශරීරය ගත්තත් එමයයි. මොනම විදියකින්වත් කරන්න බෑ. හලෙලූයා. එවැනි තැනක දෙවියන් වහන්සේ කෙරෙහි විශ්වාස කළා. ඒ විශ්වාසය උට ධර්මිෂ්ඨකමයි කොට ගණන් ගන්න ලැබුවා. අද නැද්ද ඔබට බලාපොරොත්තුවක් ඔබේ රැකියාව ගැන? මොන්නම දෙයකින්වත් ඔබට ගොඩෙන්න බෑ කියලා හිතනවද? ඒ තැනදී ඔබ විශ්වාස කරන්න ඔබේ දෙවියන් වහන්සේ ඔබ උසුලලා ඔබට ආශිර්වාද කරන්න පොසත් කියලා. ශබ්ද නගලා වේගවත් අත්පොළ සන්නාදයක සවන්න. මගේ දරුවනේ විශ්වාස කරන්න ඔබ කැඳවපු තැනන් වහන්සේ සියල්ලම සූදානම් කරලා ඔබ කැඳවලා දෙන්නේ. ආමෙන් කියමුද අපි හැම කෙනෙක්ම. එකක්වත් අඩු වෙන්නේ නැහැ. ඔබ වෙනුවෙන් ඔබ දන්නවද දෙවියන් වහන්සේ යුද්ධ කරනවා සමහර අයත් එක්ක. ඔබ නිකන් මේ අර මොකද්ද කියන්නේ ඒකට? ඔය ඉහළම අධිකරණයක නමක් කියන්න බෑන්න. ශ්‍රේෂ්ඨ අධිකරණය. කවුරු කිව්ව මහා අධිකරණය කියලා. දැන් මේ ඉහළම අධිකරණයකින් නියෝගයක් දෙනවා දැන් කාර්ය අල්ලන්න. ත්‍රස්තවාදයක් හරි මොකක් හරි මාව අල්ලන්න වත්තල උසාවියෙන් වරන්තුවක් නිකුත් කළා. මේ කොච්චර බාන්න කොච්චර සුන්දරද කියලා ඉවරලා ජීප් දෙකක් ඇවිල්ලා තිබුණා මාව අල්ලන්න. ජීවිතේට එයිද? නෑ කියන්නකෝ ජීවිතේට අපිව බාන්න ජීප් දෙකකින් කවුරු හරි. නෑනේ අර නියෝගයක් දීලා තිබුණා වරන්තුවක් දීලා මම මාස 3ක් නඩුව වලට නැග්ගේ නෑ. ඉතින් මහා අධිකරණේ ඒ වත්තල උසාවියේ මහා අධිකරණෙ නෙමෙයි වත්තල උසාවියේ නියෝගයක් දීලා තිබුණා පළවෙනි පාර වරන්තු ඇරලා දෙවෙනි පාර වරන්තු ඇරලා මාස 3ක් ගියේ නෑ. තුන්වෙනි පාර ඔයිසි ප්‍රනාන්දු මහත්තයට වරන්තුවක් කරලා කොහොමද කියලා බලන්නකෝ ඒකේ ඇටි මට වරන්තු දෙකයි තුන්වෙනි වරන්තුව ඔයිසි මහත්තයාට මිනිහා බය වෙලා දඩබඩ ගාලේ වල මේ අපේ මීගම පොලිසියට කතා කරලා හේනුත් වාහනයක් කියලා මේ උන් කොච්චර VIP කෙනෙක්ද කියලා බලන්නකෝ ඔටෝ සිද්ධ වෙන්නේ නැද්ද කියලා බලන්නකෝ නේ දැන් අත්තනගොඩ ගත්තම මොකද වෙන්නේ අත්තනගොඩ ගත්තම දැන් මම මාව අත්තනගොඩ වෙලාවේ මට ගාටලා දෙන්නෙක් දාලා තිබුණා මාව අරන් යනවා වාහනේ අරන් ගිහිල්ලා රැකවල් සහිතව අත්සන් කරලා බන්ධනාගාරට බාර දීලා බන්ධනාගාරේ විශේෂ නිලධාරියෙකුට මාව බාර දෙනවා. ඔව්ත් මොන වටිනාකමක්ද කියලා බලන්නකොනේ. ඔව්ත් අත්සන් කරලා මාව ගත්තේ. ඊට පස්සේ එක 200 300ක් විතර අපි වට කරගෙන රෑලි වෙනකම් මුර අපි නිදි.
බාන නියෝගයට ඇයි ඒ ඔක්කොම බයයි ඒ ඔක්කොම යටත් ඒ නියෝගෙට මම පැනලා ගියොත් උන්ගේ රස්සාව ගහලා යනවා මං ඉන්න තැන මොනවාරි වුණොත් එහෙම ඒ මිනිස්සුන්ගේ ඔක්කොම ඉවර ඒ මිනිස්සු අත්තඟුඩපත් වෙනවා මගේ දරුවනේ වචනයත් එහෙම එකක් තමයි උන්වහන්සේ ඔබ තෝරගෙන පත් කලයින් පස්සේ ඔබට දීපු පොරොන්දුවත් මා අධිකරණයෙන් නිකුත් වෙච්ච එහෙම නැත්නම් ඉහළම ශ්‍රේෂ්ඨ අධිකරණයෙන් නිකුත් වෙච්ච ඒට වඩා මේ ලෝකේ තියෙන ආයතනයට වඩා උන්වහන්සේ ජීවමානයි බලවන්තයි වේගවත් අපොල්සන්නාදයක ස්වාමීන් කීදෙනෙක් කෑ ගහලා ආමෙන් කියනවාද ඉබේටම සියල්ල සිද්ධ වෙනවා මාව තව ටිකකින් උස්සන් යන්නේ අරගෙන යන්නෙත් නැහැ හොඳ වෙලාවට බල්ලෙක් බුරුලා මම ගිල්ල නැග්ග තාප්පෙ උඩට මම අද්දටත් ඒ තාප්පේ බල්ලේ උරලා දෙවියන් වහන්සේගෙන් අහනවා ස්වාමීනි මං කොහොමද මේකට නැග්ගේ කියලා ඉවරලා කොහොම නැග්ගද වන්ද මං උඩ හලෙලූයා වචනයත් එහෙම තමයි උන්වහන්සේගේ මුඛයෙන් විකුත් වෙච්ච එක වචනයක්වත් ඒ කාර්ය ඉෂ්ට කරන්නේ නැතුව නැවත හැරලා යන්නේ නැහැ. ඔබ වෙනුවෙන් දේව දූත සේනාවල් ඔබ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා. ඔබ ආශිර්වාද කරනවායි කියපු ඒ වචනේ ඉෂ්ට කරන්නට උන්වහන්සේ ඔබ හොඳ වුණත් දරකුණා. කී දෙනෙක් කාමෙන් කියනවාද? ඔබේ හොඳකමඩවත් ධර්මිෂ්ඨකමඩවත් නෙමේ. උන්වහන්සේගේ වචනය නිසා ඔබ වටා දාස් ගණන් ඔබ නොදැනුවත්වම සියල්ල වැඩ කරනවා. දේව දූත සේනාවල් 100,000 ගණන් ඔබට දුන්නුන් වහන්සේගේ පොරොන්දු ඉෂ්ට කරන්නට ඔබ නැගිට්ටෝනොයි කියපු ඔබ ආශිර්වාද කරනොයි කියපු ඔබ කසල ගොඩෙන් ඔසවනොයි කියපු ඒ වචනේ ඉෂ්ට කරන්නට ඔබ දන්නේ නැති වුණාට දාස් ගණන් ඔබ තුල වැඩ කරනවා. උන්වහන්සේ ජීවමානයි. සියල්ල ගැන මං ගැන අඳ කර තිබේ. විශ්වාස කරන වේගවත් අත්පොළ සන්නාදයක සවන්න. හරි බුදුම දෙවි කෙනෙක් උන්වහන්සේ හලලුයා නිකන් අධිකරණයකින් නිකුත් වෙන වචනයක් ඉෂ්ට කරන්න ඔච්චර මිනිස්සු බැඳිලා ඉන්නම නම් බය නම් ඒ දුන්නු නියෝගේ කඩ වුණොත් ඕන්ට ප්‍රශ්නයක් නම් හලලුයා අපේ දෙවියන් වහන්සේ සර්ව බලධාරී ජීවමාන කී දෙනෙකුට මේක විශ්වාස කරන්න පුළුවන්ද මන් දන්නේ නැහැ. ශබ්ද නගල වේගවත් අත්වල සන්නාදයක් අසව හලලුයා මගේ දරුවනේ මේක හදද්දී මේ ගොඩනැගිල්ල හදද්දී ස්වාමින් වහන්සේගේ අභිමුඛත්වයේ අපි උතන ඔය අන්තිම කණු 4 දාලා ඒ පැත්තෙන් කණු 4 විතරයි දැම්මේ. ඒක ළමේ කවුරුදු ගානකොටද ඉස්කෝලේ යද්දී දොම්පේ සම්පත්ගේ නංගි ඒ දරුවට දෙවියන් වහන්සේ මන් ලව්වා එළිදරව්වක් කරලා තිබුණා. ඔබ විදේශ රටකට යනවා හොඳම රටකට වහිනවා මේක රුපියලක්වත් වියදම් කරන්නේ නැහැ කියලා ඉවරලා. පුදුම ගැම්මක් තියෙන අනාගත ආත්‍රයකට මේක තමයි වෙන්නේ කියලා ඉවරලා කියන්න මගේ දරුවනේ. ආමෙන් කියමුද? එසාය කියනවා ස්වාමින් වහන්සේගේ අභිමුඛත්වයේ දෙවියන් වහන්සේගේ පාමුල කන්‍යාවක පුත්‍රයෙකු ලබන්නේ. එහෙමනේ කියන්නේ මල්ලි. කන්‍යා ස්ත්‍රියක් පුත්‍රයෙකු ලබන්නේ කියලා ඉවරලා. ලෝක ඉතිහාසයේ කවදාකවත් උන්නේ නැහැ. වයසට ගිය අය දරුවෝ ලැබුවා. වඳාය දරුවෝ ලැබුවා. මේ ඉස්සායට මේ අනාගත වාක්‍ය දෙන්න මොන ගැම්මක් තියෙන්න ඕනද කියලා බලන්න. ඔව් කතා කරලා කියනවා කන්‍යා ස්ත්‍රියක් පුත්‍රයෙකු ලබන්නේ. ඔව්ට යේසුස් යන නාමය තබනවා. ආමෙන් කියමුද අපි හැම කෙනෙක්ම. ඔව් මිනිස්යාගේ පාපයෙන් ඔවුන් මුදවනු ඇත. අනාගත වාක්‍යවලට තියෙන්න ඕන පුදුම ගැම්මක්. ආමෙන්. ඔව් දෙවියන් වහන්සේ කිව්ව දේ ඉෂ්ට කරන්න පොසත් බව ඉස්සල්ලාම ඔව් විශ්වාස කරන්න ඕන. අද මේ කතා කරන වචනය ඔබට කතා කරන්නේ මම විශ්වාස කරලයි. මම විශ්වාස කරන මේ වචනය ඔබ තුල බලවත් දෙයක් කරන්න පොසත්ව තිබෙනවා. වේගවත් ශබ්ද නගල වේගවත් අත්වල සන්නාදක. අද දේශනා කරන අයටම වචනය ගැන විශ්වාසයක් නැත්නම් ඒ මුළු දේශනාවම හිස්. හලෙලූයා. මගේ දරුවනේ ඒ දරුවට කිව්ව පරිදි
රුපියලක්වත් වියදම් කරන්නේ නැතුව ඒ දරුවට ඕස්ට්‍රේලියාවට යන්න කරුණාව ලැබුණා. විවාහ වුණේ ඕස්ට්‍රේලියා දරුවෙක්. ඒ මහත්තයා. ඒ ළමයා තමයි ඇවිල්ලා ඉවරලා පාස්ටර් මම බාරයක් වුණා මට රට යන්න හම්බුනොත් මම දෙවියන් වහන්සේ ගුරුවරට යමක් දෙනවායි කියලා ඒ මුදල දුන්නේ. ස්වාමින් වහන්සේගේ පාමුල. ඒක අරගෙන තමයි ඕකේ ඉස්සෙල්ලාම හැදුවේ. දෙවියන් වහන්සේගේ අභිමුඛත්වයේ. මගේ දරුවනේ මේක කොහොම හරි හදාගෙන ගොඩනගාගෙන මේ යට කෑල්ලටත් ස්ලැබ්බේ දාලා දවසක් මම මෙතන හිටගෙන ඉන්නවා. ඒතර මේ අල්ලපු ගෙදර කට්ටිය ඒගොල්ලන්ගේ ගොඩනැගිල්ලක් හදලා ඒක සෑහෙන කාලයක් පාවිච්චි කරනවා. මොනවද බදු ටැක්ස් කියන්නේ මොකක්ද ඒකට කියන්නේ? ආදායම් බදු මොනවද මල්ලි? ආමීන්. ඕක ලියන මිනිස්සයා දැන් ඉනවා උතනින්. උතනින් එද්දී මේ මිනිස්සයා මහා අයියෙන් කෑ ගාලා බයිනවා. ওই ගොඩනැගිල්ල හදලා ඔයගොල්ලන් කාගෙන් ආලාද හැදුවේ මේක? කොහොමද ඔයගොල්ලන් මේක හදන්නේ? රජයට දැනුම් දෙන්නේ නැතුව කොහොමද මේක හදන්නේ කියලා පාට්ට සද්දයක් දාලා ඉවරලා මෙතනට ඇවිල්ලා බල්ල ඉවරලා මේක දැන් තුන් ගුණයකින් හදලා. එක ඉරි කෑල්ලක්වත් ගහන්න නැතුව හදපු ගොඩනැගිල්ලක් මේක. සාමාන්‍යයෙන් ගියක් හදද්දී ඉරි කෑලි හතරක් ගහලා හරි ඒ බාස්ගේ අතේ මේ මොකක් හරි තියෙනවා ප්ලෑනක්. අපි ගෙවල් පහකුයි নমස්කාර කරන තැනයි කුස්සියයි අරකයි මේකයි ලෝකෙ නැති සවුන්ඩ් කවරයි ඔක්කොම හදනවා. එක ඉරි කෑල්ලක්වත් නැහැ. කොච්චර දක්ෂද කියලා බලන්නකෝ අපේ ළමයි. කණු පොඩ්ඩක් එහෙට මෙහෙට ඇද වෙලා තියෙයි කරන්න දෙයක් නැහැ. ඒව ගෙලින් කරන්න හම්බෙන්නේ නැහැ. මේ තුෂාන් ඉන්නව අහලා බලන්න එක ඉරි කෑල්ලක් ගහපු කොලයක් අපි අතේ තියාගෙන මේක ඇදුවේ කියලා. නෑ. මට දැන් ඇහෙනවා ඒක. දෙවියන් වහන්සේගේ අභිමුඛත්වයේ. මෙතෙන් දැයිලා මේක කාගේද කියලා. අපි එන්ටර් දෙවියන්ට හිටියා. එතකොට එයා ඉඳගෙන ඉන්නවා මම ආවා. මම ආපුවම මේ මං කො මේක දේවස්ථානයක් මේක අපි කියලා ඉවරලා. මොකද්ද නම කියලා ඇහුවා. මං කො ගුඩ් ෂෙපර්ඩ් කියලා ඉවරලා. ඊට පස්සේ මිනිස්සේ හිටගත්තා. හිටගෙන ඇවිල්ලා කිව්වා පාස්ටර් මාස එකමාරකටදී අපේ දුව මෙතනට ආව යාගේ ප්‍රශ්නෙකට එයාට ආය ආඥා කරලා තියෙනවා දෙවියන් වහන්සේට අත ගැහුවා මටත් යාඥා කරන්නයි කිව්වා. වේගවත් අත්වල සන්නාදයක සුමු. ඒ මිනිහට කියලා අනේ මේකේ කිසිම ඉරි කැල්ලක්වත් නැහැ ප්ලෑනක් පාස් කරලා නැහැ අරවම මුකුත් නැහැ මේ සමා වෙන්න කියලා ඉවරලා ඊළඟ කැල්ලක් දාගත්තා. හalleluya. මම හිතන්නේ චූටි පොඩි මේ චිත්‍රපටයක් බැලුවා නිකන් මම ඉන්නකොට YouTube එකේ යනවා මේ මට ඒක ටිකක් හරි අමුතුයි. මේ සාමාන්‍යයෙන් අපි නෝවාගේ කතාව අහලා තින්නේ රවුල වවාගෙන මේ ඇවිල්ලා මේ ඉන්න මේ කෙනෙක් වනේ සාමාන්‍ය අපි දකින්නේ අපි චිත්‍රපටිවල ඔයගොල්ල එම් බලද්දී නෝවාගේ කතාව කියනවල ටයි කෝඩ් ගහගත්තු මිනිහෙක්ගේ කතාවක් තියෙනවා. මම ඕක බැලුවා. ඒ මිනිහා බයිබලයේ කියවනවා. බයිබලයේ කියවුවම දෙවියන් වහන්සේට කතා කරන ලොකු ජල කැලමක් එන්න යනවා. කවුද මේ ටයි කෝඩ් ගහගෙන හොඳ ඉංජිනේරුවරයෙක් කියලා. එයාට කියනවා මේ උඹ නැවක් හදපන් කියලා. මේ මිනිස්සයාගේ ඔක්කොම මයින්ඩ් එක අවුල් වෙලා මේ මිනිස්සයා ගෙදරුන්ට ඇවිල්ලා කියනවා අපි නැවක් හදන්න ඕන ලෝකෙ විනාශ වෙන්න යන වතුරෙන් කියලා. මේ මිනිස්සයා මෙහෙම කියපුවම මේ ගෙදර අය කියනවා මේ උඹට පිස්සුද උඹ බයිබලයේ කියවනම් පැත්ත කරලා හිටපන් අපිවත් කන්න යනවා අපේ ඔළුවත් තවුල් කරන්න යනවා කියලා. නෑ අපි නැවක් හදන්න ඕන කියලා ගෙදර ඉන්න උන්වත් අල්ලගෙන මේ මිනිස්සයා ලෝගුවක් ඇඳගෙන නැවක් හදනවා. නැවල පට්ටල කොට හදනවා. ඒ වටේ ඉන්න දැන් ඔය කාලේ ඔය තිබුණේ නෑනේ. ඒ වටේ ඉන්න ඉඩම් සම්බන්ධව කොමසාරිස්වරයා ආදායම් බදු සම්බන්ධ කොමසාරිස්වරයා අද වර්ගඩි 50000කට වැඩි නම් ලක්ෂරි ගෙවීමක් ගවන්න ඕන. ඔබ දන්නවද නැද්ද මන් දන්නේ. අදද්දි චුට්ටක් අඩුවෙන් හදන්න. ඒතකොට හරියනවා. වර්ගඩි 5000කට වැඩි ඇදුවොත් ලක්ෂරි ගෙදරකට තමයි මේ අපි බදු ඩබල් ගෙවලා හරි අපි ලක්ෂරි ගෙවල් තමයි දාන්න යන්නේ. වේගවත් අත්පොළසන් නාදයක සුමු දෙවියන් වහන්සේගේ පාද. කී දෙනෙක් ආමෙන් කියනවද?
කෙලින්ම ඇවිල්ලා ඉන්කම් ටැක්ස් එකනේ අරගෙන මේක ඇවිල්ලා කියනවා මේක නවත්තන්න ඕන. උඹ කොහොමද මේක හදන්නේ? කෝ ප්ලෑන් කෝ රෙජිස්ටර් කළාද? කෝ නගර සභාවට දැන්නුවද? හෙන්න ගොඩයි. මට හරි පුදුමයි. ඒ කතාවේ බලද්දී මේ සාමාන්‍යයෙන් අපි නෝයේ කතාවේ කියන්නේ 8 දෙනෙක් ඒවට ඇතුළු වුණා කියන්නේ. මේ ඇවිල්ලා ඒක 800ක් විතර ඇතුළු වෙනවා. අමුතු කතාවක් ඒක. මම ඒකයි චුට්ටක් එක බැලුවේ. දැන් මොකද නේ එන වලියක්. මේ මිනිස්සයා කියනවා නෑ ජල ගැලීමක් ඉන්න යනවා කියලා ඉවරලා. දැන් මුලගක් නෑ, වර්ෂාවක් නෑ, මුකුත් නෑ. යන්තම් පොඩි පොදක් ගහනවා. දැන් නෝවට හරි සන්තෝෂයි. දැන් කියපු විදිහට දෙවියන් වහන්සේ ජල ගැලීම එන්නවා. පොඩි පොතයි ඒකත් එක්ක ඒකත් නැතු වෙනවා. හරි ප්‍රශ්නයක්. මේ මිනිස්සුන්ට දැන් එන්න කචල්ලයක් දානවා. ඒක පෙන්නනවා කොේදෝ තියෙන ඩෑම් එකක් කඩාගෙන එනවා. කඩාගෙන එනකොට ඒක දැකලා අර ඉන්කම් ටැක්ස් උයි නගරාධිපති ප්ලෑන් එක පාස් කරන්න ආපු ඔක්කොම දුවගෙන ගිලිවල නැවට නගිනවා. හාලෙලූයා. මගේ දරුවනේ ගැලවෙන්න මිනිස්සුන්ව සූදානම් කරලා තමයි මේ සේවයේ දෙවියන් වහන්සේ පටන් අරගෙනම තිබෙන්නේ වේගවත් අත්පොළ සන්නාදයක සුවඳ. නැවට නගින්න මිනිස්සුන් හොයාගෙන යන්න ඕනේ නෑ. ඒ මිනිස්සු හොයාගෙන ඉන්න නැවට නැග්ගා. අපේ සේවයත් එහෙම තමයි. අපි හොයාගෙන යන්න ඕනේ දෙවියන් වහන්සේ කළ යුතු හැම වැලි කැටයකටම දෙවියන් වහන්සේ මිනිස්යන්ව පත් කරලා තමයි අපිව කැඳවලා තිබෙන්නේ වේගවත් අත්පොළ සන්නාදයක සුවඳ. කෑගාලාමෙන් කියමු. හාලෙලූයා. හැබැයි බලාපොරොත්තුවක් නැති තැන නැති දේ ඇති දේ මෙන්න අපි සැලකුවා. ස්වාමින් වහන්සේගේ පාමුල එක්කෙනෙක්වත් අපි අඳුරන්නේ නැති කාලෙදී අපි දැඩිව විශ්වාස කළා මේ රටෙන් 4න් එකක් අපි තනියම දිනනවයි කියලා අපි විශ්වාස කළා. වේගවත් කෑගාලාවෙන් කියන්නේ එක්කෙනෙක්වත් නැති කාලේ. ආමෙන්. ඉන්න තැනක්වත් නැති කාලේ අපි විශ්වාස කළා අපේ සෙනග ඔක්කොල්ටම ගයක් දෙනවා කියලා වෙලා. දැඩි දර්ශනයක් දෙවියන් වහන්සේ දීපු අපේ සෙනග කිසිම කෙනෙක් අනුන්ගේ තැනකින් යන්නේ නැහැ. දෙවියන් වහන්සේ තවත් කෙනෙකුට දෙන දැනට උන්වහන්සේ ආශිර්වාද කරන්න යනවා. කුලියට ඉන්න යන්නේ නැහැ. ඔබ මිනිස්යන්ව කැඳවලා තමන්ගේ ගෙදර ඉන්දෝලා ඔවුන්ට සුභාරංචිය කරයි. වේගවත් කෑගාලා හැම කුලි ගෙදරක ඉන්න කෙනෙක්ම අත උස්සලා වේගවත් අත්පොළ සන්නාදයක උස්සලා ආමෙන් කියන්නේ. නැත්ද නැති දේ ඇති දේ මෙන් සලකන්න. පළවෙනි රාස. හලෙලූයා. දෙවියන් වහන්සේ තුල බලාපොරොත්තුවක් නැති වෙන. ඔව් බලාපොරොත්තු සහිතව හිටියා. ඒ වචනේ කියමු. නැවතත් දෙවියන් වහන්සේක 18 මුළුමනින්ම කියමු. නුඹේ වංශය මෙසේ වන්නේයි කියා තිබෙන ලෙස ආබ්‍රහම් බෝ ජාතින්ගේ පියාවන පිණිස බලාපොරොත්තු වීමට මේ වචන විතරක් අපි කියමුද ඔක්කොම එකතු වෙලා බලාපොරොත්තු වීමට ඉඩ නැති තැන බලාපොරොත්තුෙන් විශ්වාස කළේය. කී දෙනෙක් බලාපොරොත්තුෙන් විශ්වාස කරනවද? හිතන්නවත් බැරි දෙන කී දෙනෙක් කියනද මං කෝටිපතියෙක් වෙනවා කියලා වෙලා. හිතන්නවත් බැරි දෙන කී දෙනෙක් කියනද මං ගේ හදනවා කියලා වෙලා. සිමෙන්ති පිටියේ තව 2000ක් නැගලා 5000ට ගියක් දෙවියන් වහන්සේ සපයන්න පෝසත් දෙවි කෙනෙක්. කෑගාලාමින් කියමු. මගේ දරුණුන් වහන්සේ පුදුම දෙවි කෙනෙක්. දෙවෙනි කාරණාව ස්වාමින් වහන්සේගේ අභිමුඛත්වය 19 අපි කියමු. ඔහු අවුරුදු 100ක් පමණ වයස්ගතව සිටියේදී ඇදහිල්ලෙන් දුර්වල නොවි තමාගේම ශරීරයේ මල බව හා සාරාගේ කුසේ මල බවත් සිතා ඇදහිල්ලේ නැතිකම කරුණ කොටගෙන වංචා නොවි එසේ චංචලව මතක් කරලා කියවන්න බලන්න. හරි. ආයෙ මුලින් නම් කියමු. ඔහු අවුරුදු 100ක් පමණ වයස්ගතව සිටියේදී ඇදහිල්ලෙන් දුර්වල නොවි තමාගේම ශරීරයේ මල බව හා සාරාගේ කුසේ මල බවත් සිතා ඇදහිල්ල නැතිකම කරුණකටගෙන
චංචල නොවි. හරියට කිව්වනේ. වංචා නොවි නෙමෙයි චංචල නොවි. මේ වචනේ අපි ඔක්කොම කියමු සිතා. හැම කෙනෙක්ම කියන්න සිතා. අයින් කියන්න. සිතා. ඇදෙilla නැතිකම කරුණකටගෙන. වංචා නොවි නෙමෙයි චංචල නොවි. හලලුයා. ඔව්. මේ බාන්නකෝ මාව. ආමෙන්. දෙවෙනි කාරණාව. ස්වාමීන් වහන්සේගේ අභිමුඛත්වය. ඔව් සාරා දිහා බැලුවෙත් නෑ. Taman දිහා බැලුවෙත් නෑ. ආමෙන්. ඔහුට කණ්ණාඩිය බලද්දී ඔහුට පේන්න ඇති හැම ඇකිලිච්ච කොඳු නැමිච්ච ශරීරයක්. සාරව බලද්දී ඔහුට දැනෙන්න ඇති ඔහුට පෙනෙන්න ඇති ස්වාමීන් වහන්සේගේ අභිමුඛත්වයේ කුස මැරිච්ච ශරීරයක්. මේ එකක්වත් දැකලා වූ චංචල වුණේ නැහැ. කලකිරුණේ නැහැ. ආමෙන් කිමුද? හලලුයා. මගේ දරුණු යක්ෂයාගේ ලොකුම උපාය ඔබ කලකිරෙන්න සලස්සනවා. හලලුයා. ඕන දෙයක් වටේ මෙතනට ගන්න එපා. ආමෙන්. ඔබේ මයින්ඩ් එකට ඒක දෙන්න එපා. ආමෙන් කිමුද අපි හැම කෙනෙක්ම. ඔබේ මයින්ඩ් එකට ඒක කොයි වෙලාවෙ දෙන්නේ? ඒක ශාරීරිය තුල ක්‍රියාත්මක වෙනවා. මේ ප්‍රශ්න, මේ ආර්ථික, මේ ණය, මේ වැටීම්, පෙට්‍රල් ලීටරේ කීයටද යන්නේ? සීනි කිලෝ එක කීයද? අරවද, මේවද, ලෙඩද? මේ ඔක්කොම මේක දැකලා ඔබේ මයින්ඩ් එක කොයි වෙලාවෙද අවුල් වෙන්නේ? මේ தත්ත්වය තුල ක්ලියර් මයින්ඩ් එකකින් කියන්න පුළුවන් නම් ස්වාමින් වහන්සේ සියල්ල බලාගනී කියලා. අන්න ඔබ චංචල නොවි දෙවියන් වහන්සේත් එක්ක ඔබ ඉන්නවා. හලෙලූයා. ආමෙන්. උටෝන ඔක්කොම බොර කරලා ඔක්කොම අවුල් කරලා ඒ අස්සේ එකව දැහ ගන්න. යක්ෂයාගේ උපායක් ඒක. ස්වාමින් වහන්සේගේ අභිමුඛත්වයේ සිතා. අද හිතලා මොනවද කළේ? හලෙලූයා. ජීවිතේට හිතුවද මේ වගේ ජනාධිපති කෙනෙක් එයි කියලා? හලෙලූයා. දෙවියන් වහන්සේ සියල්ල බලාගනි මගේ දරුවෝ. ආමෙන්. මම බයේ ඉන්නේ මාවත් ජනාධිපති කරයිද දන්නේ නැහැ. තියෙන දැනසීමක් නැති කරගෙන පාරක් ගන්න දුවන්න. එකේ හොරා කියනවා. එකේ කාක්කා කියනවා. නිකම්ම කළුයි අපි. දැනසීමක් නැති තැනට අපිවපත් කරයිද කියලා නේ. 8 ලක්ෂයක් ගත්ත එක එළියේ කීයද ගත්තේ? 26 ලක්ෂ නේ 26000ද මන් දන්න ගත්ත එක නේ. ඇතුලේ තවත් අලියෙක් ඇතුලට ගියා. එයාගේ පුරප්පාඩුවට තවත් එකෙක් ගියා. හාලෙලූයා. ඉතින් ඕවා සිතා ඕවා දැකලා දකින්න දේ තමයි ඒ ප්‍රතිරූපේ තමයි ඇදෙයිල්ලට බලපාන්නේ. ඔබ දකින්න දේ දකින්න. නමුත් මේ මයින්ඩ් එකට ගද්දී ස්වාමින් වහන්සේගේ වචනය මං ගැන ලියා තිබෙන ලෙස මිසක් වෙන කිසිම විදියකින් මට කිසි නපුරක් ලං වෙන්න යන්නේ නැහැ. වේගවත් අත්වල සන්න කෑ ගාලා ආමෙන් කියන්න. හලෙලූයා. දෙවෙනි කාර්යය සිතා. අපිට හිතන්න දෙයක් නෑ. අපිට අදහන්නයි තියෙන්නේ. ස්වාමින් වහන්සේගේ අභිමුඛත්වයේ. හලෙලූයා. ආබ්‍රහම් ඇදෙයිල්ලෙන් විශ්වාස කොට කියලා තියෙන්නේ. කොහොමද? හයියෙන් කියන්න කොහොමද? ඇදෙයිල්ලෙන් විශ්වාස කොට. ආමෙන්. ඒක තමයි අපිට අයිති. ඇදෙයිල්ල දෙවියන් වහන්සේගේ අභිමුඛත්වයේ ගෙවුණව කාලෙට අයිති දෙයක්. විශ්වාසය අනාගතයේ හෙට දවසට අයිති දෙයක්.
ස්වාමින් වහන්සේගේ අභිමුඛත්වය මගේ දරුවනේ අපි ඇදහිල්ලෙන් අපි දෙවියන් වහන්සේගේ පාමුල වර්තමානයේ දෙවියන් වහන්සේගේ අභිමුඛත්වය තියෙන ඔක්කොම බලාපොරොත්තු අපි ලබන්න යනවා කොහොමද ලබන්න යන්නේ අපි ඇදහිල්ලෙන් අපි අතීතයට ගිහිල්ලා ඉවරයි අපි ලබලා ඉවරයි දැන් දෙවියන් වහන්සේගේ පාමුල ඒවා අපි භුක්ති විඳින්න යනවා වේගවත් අත්වල සන්නාදයක් ඔසවන්න කෑගාලාමෙන් කියන්නේ භුක්ති විඳින්න තියෙන්නේ ඒ නිසා ඇදහිල්ල බලාපොරොත්තු වෙන දේවල් ගැන සාතිකයයි කිව්වේ. ආමෙන්. ලෝකේ හැම ආගමක්ම තීරණය වෙලා තිබෙන්නේ බලාපොරොත්තුවක් මත. නමුත් අපි විශ්වාස කරන තනන් වහන්සේ අපි අදාන්නේ ඇදහිල්ලක් මත. අපි ඊයේම අදර ලබන්න ඕන සියල්ල ලබලා ඉවරයි. අපි මව් කුසේ ගර්භයේ සෑදෙන්න ප්‍රථමයෙන්ම අපේ සියලු නාමවල යෝජනා කරලා අපි ඉන්න ඕන තැන නියම කරලා සියලුම දේ ඉවර කරලායි දැන් අපිට භුක්ති විඳින්න කැඳවලා තින්නේ වේගවත් අත්වල සන්නාදයක් ඔසවන්න. පුදුම දෙවි කෙනෙක්. හලලුයා මේ සිතා හරි භයානකයි. සීතා හොඳයි සිතා හරි භයානකයි. සිතා තමා අපිට නිර්මාණය කරලා දෙන්නේ ඔක්කොම දරිද්‍රකම් ඔක්කොම වැටීම් ඒක මනසට ඇවිල්ලා ඒක ආත්මයට ගිහිල්ලා ඒක ශරීරයෙන් ඒක එළියට දානවා හලලුයා ඒකයි කිව්ව උඹ බය වෙන්න දේ උඹ කරා පැමිණෙනවා කියලා ලෝකෙ මිනිස්සුන්ට ආමෙන් නමුත් අපි බය වුණත් අපේ දෙවියන් වහන්සේ අපිව ගලවන්න පොහොසත් දෙවි කෙනෙක් වේගවත් අත්වල සන්නාදයක සුවන්න. කෑගාලාමෙන් කියන්නේ. ලෝකෙ මිනිස්සුන්ට බය වෙන දේ ඕන් කරන්න යනවා. නමුත් අපි බය වුණත් අපේ බයෙන් අපිව මුදවන දෙවි කෙනෙක් ඇයියේ අපිව ගලවගත්තු තැනන් වහන්සේ බලවන්තයි අපිව මුදවන්නට වේගවත් අත්වල සන්නා ශබ්ද නගලාමෙන් කියනවා. වැදගත් දෙයක් මගේ දරුවනේ හිතන මට වඩා හොඳයි අදහන එක. ඔව් සාර දෙස බල්ලි කරලා මේ ගෑන්ට මේ දැන් බඩේ දරු බුක්ක තියනවද නැද්ද ඒ මොකුත් සයන්ස් පැත්තෙන් කල්පනා කළේ නැහැ. අපි නම් එහෙම හලලුයා අපි මොනවා කල්පනා කරයිද? වයස අවුරුදු 6කට පස්සේ දින හැදෙන්නේ නැහැ. මේ අපි පරංගිය කෝට් එකේ කාලේට මතක් කරනවා. ඔය සයන්ස් වලින් කල්පනා කරන එක ආර්ථික විද්‍යාව පැත්තෙන් කල්පනා ඔක්කොම නවත්තලා ඔය ඔක්කොම සිතා චංචල නොවි දෙවියන් වහන්සේ කෙරේ විශ්වාස කරනවා නම් ඔබ පුදුම දෙයක් දකින්න යනවා. කී දෙනෙකුට කෑ ගහලා ආමෙන් කියන්න පුළුවන්ද? දැන් උගක් අයට හිතෙන දේ මොකද්ද? ගයක් හදන්නේ කොහොමද? ගයක් හදන්නේ කොහොමද කියලා කල්පනා කරනකොට දරුවෙක් හදන්නේ කොහොමද කියලා කල්පනා කරනවා. ගේ හරි වෙන්දි පිටිය 3000ට ගිහලා හරි හදා ගන්න පුළුවන්. දරුවෙක් හදලා ඊට පස්සේ විඳින දුක. එක්කෙනෙක් කියනවා පාස්ටර් මට දරුවෙක් හදන්න බය ඉන්නේ කියලා. මම ඇයි කියලා. නෑ පාස්ටර් මේ තියෙන දේවලුත් එක්ක අපිට කාලා විල ඉන්නත් පුළුවන් වෙන්නේ නැහැ. ඔබට විතරක් නෙමේ ඔබේ මුළු පරම්පරාවටම කණ්ඩ දෙන්න උන් වහන්සේ පොහොසත්. කී දෙනෙක් ආමෙන් කියනවද? කී දෙනෙක් ආමෙන් කියනවද? හලලුයා ඊශ්‍රායල් සෙනග 450ක් විතර මිස්රයට එනවා ඒ තිබිච්ච පත්වෙත් එක්ක කෑම නැතිකම නිසා යෝසෙප්පේ හිටපු නිසා 450ක සෙනගක් එනවා අවුරුදු 430ක් ඇතුළත නිකම් බයිබල් විසරදය කියනවා ලක්ෂ 25කට වැඩි සෙනගක් අවුරුදු 430කට පස්සේ එම් පිටත් වෙලා යනවා කියලා වෙනවා. කොච්චරද? ලක්ෂ 25කට වැඩි. යුද්ධ කරන්න පුළුවන්, පයින් ඇවිදින්න පුළුවන් පුරුෂයෝ විතරක් 6 ලක්ෂයක්. හරිද ගණන් මල්ලි? හරිනේ? 6 ලක්ෂයක්. උංගේ ගෑනු දරුවෝ අපිටම එකෙක් දෙන්නෙක් ඉන්නවා ඒ කාලේ 10 15ක් විතර මං නිකන් ගණන් බැලුවා. එක මාසයකට අඩුම 50000ක්වත් ළමයි හම්බෙලා තියෙනවා. ආගියාම. සබාව මහන්සිලා දිනන්න ඕනේ නැහැ. බෝවී සපලවත් වෙලා. හalleluya. ලක්ෂ 25ක් විතර සෙනග එළියට එන්න අවුරුදු 430ක් තුල මම කැල්ලයක් කරන් සෑහෙන වෙලා ගණන් බැලුවා. මාගේම මට බයක් ඇති වුණා. මාසෙකට 50000ක් විතර. ඇයි පොරොන්දුව
ඔබ මාජාතියක් වෙනවයි කියලා කිව්වා. උඹ කරුණාකරන මේ පොළොව ආශිර්වාද ලබනවයි කිව්වා. උඹේ දරුවන්ගෙන් රජවරු බිහි වෙනවයි කියලා කිව්වා. ආමෙන්. උන්වහන්සේ වෙච්ච පොරොන්දුවට පෝසත් ජීවමාන දෙවි කෙනෙක් උන්වහන්සේ කිසි දෙයක් ගැන සිතන්න එපා. කිසි දෙයක් ගැන කල්පනා කරන්න එපා. කිසි දෙයක් බලලා චංචල වෙන්න එපා. දේවියන් වහන්සේ සියල්ල බලාගනි. කී දෙනෙකුට කෑ ගහලා ආමෙන් කියන්න පුළුවන්ද? වේගවත් අත්පොළ සන්නාදයක් ඔසවන්න. ඔබේ ශරීරය දිහා බලන්නත් එපා. ඔබේ ආර්ථිකය දිහා බලන්නත් එපා. ඔබ ලබන ආදායම දිහා බලන්නත් එපා. ඒව බලලා හිතලා කල්පනා කරලා චල්චල වෙන්න එපා. ස්වාමින් වහන්සේගේ පාමුල. හලලුයා. ඒක රෙබේකා කිව්වා වගේ එහෙම හිතුවොත්ම වංචාවක් වෙන්නේ. ආමේන්. හලලුයා. ඔබ විශ්වාස කරන්න ඔබේ දෙවියන් වහන්සේ කෙරේ. කල්පනා කරන්න ඔබ කැඳවුවේ නෑ. අදහන්න ඔබ කැඳවුවේ. අදහමින් මම ආවා. දෙවියන් වහන්සේගේ වචනේ කෑ ගාලා කියන්න මම ලැජ්ජාවටපත් වෙන්නේ නෑ. වේගවත් කෑ ගාලා ආමෙන් කියලා. තුන්වෙනි කාරණාව ටක් ගාලා ඉවර කරමු. දෙවිඳුන්ගේ 20 රෝම පොතේ 4 වෙනි පරිච්ඡේදයේ 20 දෙවියන් වහන්සේට හයියෙන් කියමුද අපි දෙවියන් වහන්සේට ගෞරව කරමින් ආමෙන්. ඔව් අවස්ථාව බැලුවේ නෑ. ශරීරය දිහා බැලුවේ නෑ. එසේ දෙවියන් වහන්සේගේ පොරොන්දුව දෙස බලා ආමෙන් කියමුද අපි හැම කෙනෙක්ම වහන්සේගේ වචනේ කියනවා ඇදහිල්ලෙන් බලවත්ව දෙවියන් වහන්සේට හතරවෙනි කාරණාව ගෞරව දෙමින්. දෙවියන් වහන්සේට ගෞරව දෙමින්. කවුද මොන්නයම් වාතාවරණිකෝ මේ নমස්කාර කරන කෙනා ඉන්නවනේ. ඔව් අද්ද වැටිලා හිටියත් ඔය හිට නැගිටලා নমස්කාර කළොත් ඒ ඇඩ්වාන්ස් ලෙවල් එකම ඒ යක්ෂයාගේ තියෙන සියලු ආධිපත්‍ය නැති කරලා දෙවියන් වහන්සේ එක්ක සෙනෙහකින් මේ අද කියනවා මැරෙන්න යනවා කියලා ඉවරලා හෙටේ මිනිස්සයා නැගිටලා මලවුන්ව නැගිටවන්න දෙවියන් වහන්සේ බලවන්තයි. වේගවත් අත්පොළ සන්නාදයක් ඔසවමු. ආමෙන්. අද තියෙන වාතාවරණය මම නැවත කියනවා මිනිස්සු ජීවිත නැති කරගන්න වාතාවරණයක්. ඇයි ඒ? මානසිකව වැටලා. තමන්ගේ දේ උස්සන් යද්දී, තමන්ගේ දේ විකිනෙද්දී, බැංකුව වලින් ඇවිල්ලා වෙන්දේසි කරද්දී මිනිස්සු මැරෙන්න යන්නේ මානසිකව වැටලා. කලකිරිලා. ගෙවල් වල අවුල් ඇති වෙන්න යනවා. නමුත් ඒ වාතාවරණය තුල දෙවියන් වහන්සේ කෙරේ ඇදහිල්ලෙන් යම් කෙනෙක් নমස්කාර කරනවා නම් ඔවුට ඉහළින් තියෙන සියලු යක්ෂයාගේ බලතල උන්වහන්සේ දුරු කරලා උන්වහන්සේ ඔව් කරුණා කරගෙන බලවත්යක් කරන්න පොසත් වේගවත් අත්පොළ සන්නාදයක් ඔසවන. අද নমස්කාර කළේ සබත් පාසල් දරුවෝ ලොකු ආසාවක්. මේ මුකුත්ම නැති කාලේ නිකන් චල්ලේකුයි ඔය මේ වගේ සුදු සිල්වර් තිබිච්ච බොංගෝයකුයි අරගෙන ඉද්දි මුදුන් කොට ඉඳන් ඩෙස්පන් එක අරගෙන ආවේ. ඔයගොල්ලෝ දන්නවද ඒක දුන්නෙත් නෑ සභාවෙන්. මට අයිති මං ගත්තු සල්ලි දීලා ගත්තු එකක් 6500කට. ඒක අරන් ඉද්දිත් පොලිසියට කතා කළා. ඒගොල්ලන්ගේ බඩු අරන් යනවා කියලා ඒගොල්ලෝ. පොඩි මික්සරයක් මල්ලිට මතක ඇති තිබුණා. ගෙම්බා මොඩල් එකේ මික්සරයක්. ඔච්චර තමයි ඉතුරු වෙලා තිබුණේ. දෙවියන් වහන්සේගේ පාමුල. මේ කවුරුත් නෑ নমස්කාර කරන එක්කෙකුටවත් গিitarයක් ඕගන් එකක් ඩ්‍රම් එකක් මේවා තිබුණෙත් නෑ. ගහන්න දන්නවත් තිබුණෙත් නෑ. ඒ කාලෙම මට ලොකු ආසාවක් තිබුණා. එක 10000ක් විතර নমස්කාර කරන මේ දේශෙට පිටත් කරලා අරින්න ඕන කියලා. අපි ගීතිකා පොත ආරම්භයත් ඒකේ තියෙනවා. මම ගැලවුණේ নমස්කාර කණ්ඩායමකින් নমස්කාර ගීතිකාවකින්. නමස්කාරය කරන කෙනා ඇවිල්ලා ආර්ථික විශේෂඥයෙක් වගේ වැටිලා නැති වෙලා මේ දැන් බෙල්ල වෙලා දාගෙන මැරෙනවයි කියලා ආර්ථික වැටලා ඉන්න කෙනා ඒ නමස්කාරය තුල ඔහුගේ සියලු වාතාවරණ වෙනස් කරන්නට උන්වහන්සේ බලවන්තයි. වේගවත් කෑ ගාලා ආමෙන් කියන්නේ. ආමෙන්.
ඒකයි දෙවියන් වහන්සේ දාවිත්ව තෝරගත්තේ. ඔබ මොන තලයේ හිටියත් කමන්නේ. මොන ප්‍රශ්න වාතාවරණ කොට හිටියත් කමන්නේ. එක පැය භාගයක් විනාඩි 40ක් හොත්තට ගීතිකා දෙක තුනක් කියලා හොඳට ප්‍රශංසා කරන්න හේතුවක් ඕනේ. මුකුත්ම අවශ්‍ය නැහැ. දෙවියන් වහන්සේ ඔබ කරුණා කරන පුදුම දේ කරන්න බලාගෙන ඉන්නවා. වේගවත් අත්වල සන්නාදයක් සුමු දෙවිඳුන්ගේ පාමුල. හලෙලූයා. අපි පිටත් කරමු එක 1000ක් 2400ක් විතර නමස්කාර කරන අය. ගිටාරයක් ගහන්න දන්න අය, ඩ්‍රම් එකක් ගහන්න මෙතනම සේවය කරන්න ඕනයි කියලා නෑ. නමස්කාර කරන කෙනා ආර්ථික විශේෂඥයෙක්. නමස්කාර කරන කෙනා විද්‍යාත්මකට වඩා ඉහළයි. මේ සෝබාදාමෙන් එහා ගියව දෙවියන් වහන්සේගේ මහිමයක් හිතන්න බැරි දෙයක්, විද්‍යාත්මක අවුල් වෙන දෙයක් දෙවියන් වහන්සේ ඔවුන් තුලින් තමයි කරන්න යන්නේ. වේගවත් අත්වලස කෑ ගහලා ආමෙන් කියන්නේ. ආමෙන්. මේ තුන්වෙනි කාරණා හරි වැදගත්. හැම සභාවකම හොද්දට දියුණු කරන්න අවස්ථාව දෙන්න නමස්කාර කරන අයට. අපි මේ පොඩිම මේ ආසෙල්ලගේ පවා නමස්කාර කරන්න හැමක් තියෙනවා. හලෙලූයා. උන් ගිටාර එක මෙහෙම ගහන්නේ කරන්න දෙයක් නැහැ. මම ඉද්දී එක දවස් එකේ පෑඩ් එක ගන්නවා පුටුවක් තියලා පුටුව උඩ නැගගෙන ගහනවා. හොඳට නමස්කාර කරන්න. සියලු වාතාවරණ වෙනස් වෙයි. දෙවියන් වහන්සේගේ පාමුල. ඒ වචනේ හරි ලස්සනයි කියවන්නකෝ බලන්න. එසේ දෙවියන් වහන්සේගේ පොරොන්දු දෙස බලා ඇදහිල්ලෙන් බලවත්ව දෙවියන් වහන්සේට ගෞරව කරමින් ආමෙන් කිමුද? හේතුවක් ඕනේ දුකයි නම් යාඥා කරන්න. කී දෙනෙක් ප්‍රීතියෙන් ඉන්නවද? අත උස්සලා පෙන්නන්න. ඔක්කොම අත්පොළසන්නාදයක් දීලා දෙවියන් වහන්සේට ප්‍රශංසා කරන්න. මේ දැන ගැනීම උඩටම තිබුණේ පාවුලුතුමාට තමයි. පාවුලුතුමා කියන ප්‍රශංසාවෙන් යුක්තව නුඹලගේ කාරණා උන්වහන්සේට දන්වාපල්ලා. ආමෙන්. කොහොමද? ප්‍රශංසාවෙන් යුක්තව නුඹලගේ කාරණා උන්වහන්සේට දන්වාපල්ලා. ආමෙන් කියමුද අපි හැම කෙනෙක්ම. ප්‍රශංසාව සියලුම වාතාවරණ වෙනස් කරන්න පොසත්. ආමෙන්. හතරවෙනි කාරණාව. දෙවිඳුන්ගේ අභිමුඛත් 21 රෝම පොතේ 4 වෙනි පරිච්ඡේදයේ 21 කියමුද? ආයි කියමුද අපි? පොරොන්දු වුණු දේ ඉෂ්ට කරන්න උන්වහන්සේට පුළුවනි කියා. පුළුවන කියා. ආමෙන්. උන්වහන්සේට පුළුවන් කියලා. ආබ්‍රහම් විශ්වාස තමන්ට බෑ. තමන්ගේ ශරීරේ දිරලා ආබ්‍රහම් සාරදියා බලද්දි සාරගේ කුස වදක් දෙවියන් වහන්සේගේ අභිමුඛත්වයේ වද වෙච්ච ශරීරයක් මේ එකක්වත් ධානයේ මේ විශ්වාස කළේ දරුවෙක් මට දෙනවයි කියපු දැනන් වහන්සේ බලවන්තයි. මම බෙලෙයිනයි මගේ ශරීරය බෙලෙවිනයි මට බෑ මට කරනවයි කියපු දැනන් වහන්සේ බලවන්තයි. වේගවත් අත්වල සන්නාදයක් ඔසවන්න. ආමෙන්. මගේ දරුවනේ දාවිද්ගේ ජීවිතය හරි පුදුම ජීවිතයක් නේ. ස්වාමින් වහන්සේගේ පාමුල දාවිට සහෝදර ගොඩාක් හිටියා. මේ සහෝදර ඔක්කොමල්ලාමනේ හිටවන්න ඕන. සාමාන්‍ය ඒකනේ සිරිත. ආන්තර කෙනෙක් ගත්තත් ඕනම කෙනෙක් ගත්තත් ඒ තාත්තගේ ඉඳන්ම මොකක් හරි කරපු එකේ. හලෙලූයා. මං කියන්නේ තාත්තගේ ඉඳන් මොරකම් කරලා ඒ පුරුද්දට මොරකම් කරනවා කියලා. එහෙම කියන්නේ නමුත් එහෙම තමයි ඉන්නේ. ඒ ඔක්කොමල්ලගේම දාවිත්ව උසුල්ලා ගන්නවනේ කොහොම දෙවි කෙනෙක් ඉන්නවා. අද වගේ නෙමෙයිනේ. අද ඇවිල්ලා මේ පිස්සොයි පියාට්ටෝ හිතුව එක උන්ට හිතුණාද ජනාධිපති කරනවා. උන්ට හිතනවාද අගමැති කරනවා. 73 ගැලපෙනවා. හාලෙලූයා. නේ? ඒ කාලේම නෙමෙයි. ඒ කාලේ තනි ආධිපත්‍යයක්. සාවුල් රජතුමා කොච්චර බය වෙනවද කියලා කියනවා නම් මේ දාවිත්ව ආලේප කරලා සාමුවෙල්
දෙන්නම එකම මාර්ගයක් නැහැ. සාමුවෙල් කියන උඹ වෙන මාර්ගයක ඵලයන් මම වෙන මාර්ගයක ඇයි පිස්සෙක් රජ වෙලා ඉන්නේ. අද විතරන්නේ මේ කාලෙත් පිස්සෝ රජ වෙලා ඉඳලා දෙනවා. නේ? අතේ තියෙන එල්ලෙන් බීනා වාදනය කරලා මුට කොයි වෙලාවෙ යක්ෂාත්ම වෙයිද මොන තීරණ ගන්නේ දන්නේ. අතේ තිබිච්ච එල්ලෙන් මිසි කරලා එන්න. ඒ වගේ පිස්සු පොරක් රජ වෙලා ඉන්නේ. ඉතින් සාමුවෙල් කියන එක සාධාරණයිනේ. ආලේප කරලා කියනවා උඹ අර පැත්තෙන් ඵලයක් මගේ අම්මා මම මේ පැත්තෙන් යන්නම්. අපි දෙන්න එකට දැක්කොත් ඉවරයි. ඒම රාජ්‍ය ආණ්ඩුවක් තුල ඒම පිස්සු පොරක් රජ වෙලා හිටපු සාහුල්ගේ රජකමේදී දේවයන් වහන්සේ තීරණය කරපු නිසා දාවිත්ව ඒ සිංහාසනේ රජකමට පත් කළා. වේගවත් අත්පුල සන්නාදයක් සුවරස. ආමේන්. දාවිත්ගේ හොඳටවත් ධර්මිෂ්ඨකමටවත් නෙමේ. හලෙලූයා. දේවයන් වහන්සේ තීරණය කරපු නිසා මෙතන බයිබලයේ ලස්සන වචනයක් මේක. මේ ආබ්‍රාම් කියනවා දෙවියන් වහන්සේගේ අභිමුඛත්වයේ උන්වා මේක කියපු තනන් වහන්සේ ඉෂ්ට කරන්න පොසත්. කී දෙනෙක් කියනවාද අපිට පොරොන්දු වෙච්ච තනන් වහන්සේ ඒක ඉෂ්ට කරන්න පොසත්. වේගවත් 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 අත්පොසන්නාදයක් සුවන්. ආමේන්. කිව්ව විදියටම රජපුටුවේ ඉඳුවා. ඔබ ගැන යම් තීරණයක් උන්වහන්සේ අරගත්තා නම් ඔබම හිතුවත් ඒක නවත්තන්න බෑ. ඒක තමයි විශේෂත්වය. ඔබම කිව්වත් බෑ කියලා උන්වහන්සේ ගෙනියන්න ඕන තැනට ගෙනියනවා. එහෙම පුදුමාකාර දෙවි කෙනෙක්වයි අපි විශ්වාස කරන්නේ. වේගවත් අත්පොළ සන්නාදයක් සුවන්. අපිට බැරුව ඇති. අපි මේ මුඩුක්කුවක ඉන්නවා ඇති. අපි මේ පුංචි සෙනගක් වෙන්න ඇති. නමුත් අපිට පොරොන්දු වුණා මේ දේශයෙන් 4න් එකක් දිනනවයි කියලා ඉවරලා. දේවියන් වහන්සේ ඒක කරන්න පොසත්. අපිට බැරි වුණාට උන් ඒක කියපු තනන් වහන්සේ බලවන්තයි කෑගාලාවෙන් කියන්නේ. චීදනේ කාමෙන් කියනොත් මගේ දරුවනේ. ඒ වචනේ අන්තිම වචනේ විතරක් කියවලා අපි නැගිටින්න යනවා දෙවිදුන්ගේ අභිමුඛත්වයේ. මම ඉල්ලීමක් කරන අපේ තරුණ වාදන කණ්ඩායමට ඇවිත් වාදනයට ලෑස්ති වෙන්න කියලා දෙවියන් වහන්සේ 21 22 දෙකම එකපාර කියමු. කියවන්න. පොරොන්දු ඌ දේ ඉෂ්ට කරන්ට මට පුළුවනි කියා. එහෙමද? මම වැරදිට කියවන්න ඕගොල්ලන් හරියට කියවන්න. පොරොන්දු ඌ දේ ඉෂ්ට කරන්න මට පුළුවන් කියා උන්වහන්සේට මේක තමයි ඇදෙilla කියන්නේ. මගේ හොඳකම මං සුද්ධ වෙන්නවා. මම උඹල කඩ කෑල්ලක්වත් කන්නේ ඒකෙන්වත් උන්වහන්සේට වැඩක් නැහැ. ආමෙන්. උන්වහන්සේ කිව්වනම් මොන්න නරියෙක් වුණත් සමාවෙන්න මං අද වෙන දේශපාලන ගැන මේ කතා කරන්නේ. අල් රජ කෙනෙක්ව බල්ලෙක් වගේ ඇවිදින්න ඇරලා කොහෙද ඊට බල්ලෙක්ව රජපුටුවට ගෙන්නත් උන්වහන්සේට පුළුවන් ජීවමාන දෙවි කෙනෙක්. වේගවත් අත්ප්‍රසන්න. බෙල්ල ගාලා ගියත් එක කාරණාවක් කියනවා මගේ දරුවනේ. මම විශ්වාස කරනවා අනාගත වාතුරුන්ගේ ආත්මය අපිට දෙවියන් වහන්සේ දීලා තිබෙනවා කියලා. කොයි වෙලාවද රුවන්වැලි සෑය ඉදිරියට ගිහිල්ලා ඉවරලා අපේ හිටපු ජනාධිපතිතුමා බෙල්ල කැපුවත් අපි කියන්න ඕන දේ කියනවා. එදත් කිව්වා මේ අවුරුද්ද පටන් ගද්දි පැහැදිලිවම කිව්වා දෙවියන් වහන්සේගේ අභිමුඛත්වයේ කොයි වෙලාවද කොයිම ජනාධිපති කෙනෙක්වත් කරපු නැති දෙයක් කළේ. එතනට ගිහිල්ලා හිටගෙන මම පත්තුනේ ආවල් අයගේ ඡන්දෙන් කිලිවරලා ඒ ධර්මතාවයට ජාතියටත් ගෞරව දැක්වද ඒ වලෙම ඒ පිස්සු ආත්මය අල්ල ඉවරයි. පිස්සු ආත්මයක් ඇල්ලුවේ ඔක්කොම පිස්සුනේ කෙලියේ. හාලෙලූයා. ඒ වලෙම මම දන්නවා දෙවියන් වහන්සේ මේ මිනිස්යාට කොයිම රජ කෙනෙකුටවත් වුන් නැති දෙයක් කරනවා කියලා ඉවරලා. හාලෙලූයා. එදා ස්වාමින් වහන්සේගේ අභිමුඛත්වයේ සාමුවෙල්ගේ පෙළපතේ හිටපු ඒ කෝරාගේ පරම්පරාව 27 වෙනි පරම්පරාව සාමුවෙල් ඊට පස්සේ ඉන්නේ පරම්පරා 27කට පස්සේ ඉන්නේ පරම්පරා 27ක් පූජක තනටතරපත් කළේ නැහැ ලෙවි වංශයක්. දෙවියන් වහන්සේට විරුද්ධව මොයිසස්ට විරුද්ධව නැගිට නිසා දෙවියන් වහන්සේගේ අපි මොයිසස් මේ කරුවා යාඥා කරලා කියනවා ස්වාමී මේ මිනිස්යන්ට ඇති වෙන්න ඕන මරණය කොයිම මිනිස්සෙකුටත් ඇති නොවිච්ච මරණයක් කියලා යාඥා කරනවා. බයිබලයේ කියනවා පොළව දෙබෑ වෙලා මේ කෝරායේ පරම්පරාව ඔහොම ගිලගත්තයි කියලා ඉවරලා.
සාමුවෙල්ගේ වංශේ ලෙවි වංශේ ආව් පරම්පරා 27ක් සේවය කරන්නේ එච්චර භයංකාර මරණයක් සිද්ධ වුණා. හලලුයා අපේ දෙවියන් වහන්සේ සෙල්ලම් කරන්න දෙවි කෙනෙක් නෙමේ. උන්වහන්සේ භයංකාර විනාශ කරන ගින්න උන්වහන්සේ පුදුම දේ කරන දෙවි කෙනෙක්. කෑ ගාලා ආමෙන් කියන්න. හාලෙලූයා. එක දෙයක් දැඩිව මේ අද විශ්වාස කරන්න. ආබ්‍රහම් මැදෙල්ලේ පියා හැටියට මේ රාස් අතර අල්ලගන්න මොන වාතාවරණයක් තුලත් ඔබට පුළුවන් නම් උන්වහන්සේ කෙරේ විශ්වාස කරන්න. ඔබට මේ දේ කරනවයි කියලා පොරොන්දු වෙච්ච තැනන් වහන්සේ බලවන්තයි. අපි බෙලෙයිනයි. අපි දුර්වලයි. අපිට දෙයිල්ලක් නැහැ. අපි පව්කාරයෝ. නමුත් උන්වහන්සේ ධර්මිෂ්ඨයි. උන්වහන්සේ බලවන්තයි. කිව්ව දේ ඉෂ්ට කරන්න ජීවමානව සිටින තැනන් වහන්සේ කෑ ගාලා ආමෙන් කියලා අත්සෝලා වේගවත් අත්පොළ සන්නාදයක සොවන. In the name of Jesus. රබලවශ්‍ය අපි හැම කෙනෙකුම නැගිටිමු දෙවිඳුන්ගේ පාමුල. අපි විශ්වාස කර තැනන් වහන්සේ බලවන්තයි. අපි දුබල වෙන්න පුළුවන්. අපි බෙලෙයින වෙන්න පුළුවන්. අපිට වයසට ගිහිල්ලා තිබෙන්න පුළුවන්. උන්වහන්සේ පුදුම දේ කරන ජීවමාන දෙවි කෙනෙක්. අපි සුළු මොහොතක් ප්‍රශංසා කරන්න යනවා. දේව අභිමුඛත්වයේ දෑත් සෝලා ස්තුති කරමු ස්වාමින් වහන්සේගේ පාමුල.